බුද්ධත්වයට පත්වෙන්න කලින්ම හිතපු විදිහ, ක්‍රියා කරපු විදිහ, ප්‍රතිපදාව හඳුනා ගැනීම මහා ආශ්චර්යයක්. ගුරුවරයෙක් නැතුව, කියලා දෙන්න කෙනෙක් නැතුව, කිසිම හෝදුවාවක් නැතුව මේ ධර්මය අවබෝධ කළා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් ආශ්චර්යයි. අද අපි කතා කරන්නේ ඒ වගේ පුදුම සහගත දෙයක්. මොකක්ද ඒ? අපි එක දේශනාවෙම ඉගෙන ගමු. මේ දේශනාවේ නම මහා සච්චක සූත්‍රය. චූල සච්චක සූත්‍රය අපි අහලා තියෙනවා ගොඩක්. මහා සච්චක සූත්‍රය අහන්න ලැබෙනවා අඩුයි. අපි අහලා බලමු මොකද්ද මේ කියලා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ සිවුරු පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන විශාලා මහනුවර පිණ්ඩපාතේ වඩින්න සූදානම් වුණා විතරයි. ඈතින් නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක් වුණ නිගණ්ඨ පුත්‍ර සච්චක කියන මහා වාදියා අර කණු හෙල්ලෙන්න වාද කරන්න තරම් මේ කටකාර සච්චක ඈතින් එනවා. මේ දැක්ක අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි ආන්න නිගණ්ඨ පුත්‍ර සච්චක එනවා. ඔය පුජ්‍යලයා හොඳ කතාකාරයා, මහා පඬිතයා, බොහෝ ජනයා හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. ස්වාමීනි ඒ වුණාට ඔය පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේගේ දොස් කියන්න කැමති කෙනෙක්. සද්ධර්මයේ දොස් කියන්න කැමති කෙනෙක්. සංගරුවනේ දොස් කියන්න කැමති කෙනෙක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය පුජ්‍යලයා කෙරෙහි අනුකම්පා කරලා මොහොතක් වැඩ හිටින්න. දැන් පිණ්ඩපාතේ යන්න සූදානම් වුණා විතරයි. ඇත්තටම මේ මිනිසු පිළිගත්ත කටකාර චරිතයක් තුනුරුවන් කෙරෙහි අපහැදුනොත් ඉවරයි. එයා බොහෝ දෙනා අපහදවනවා. තේරුණා නේද පින්වත්නි? මේ මිනිස්සෙකුට ලැබිච්ච හැකියාව අයහපැත්තට ගියොත් ඉවරයි. අයහපත් පැත්තට. ඒ වගේම හැකියාවක් තියෙන කෙනෙක් යහපත් පැත්තකට යමු වුණොත් ඒකත් විශාල ලාභයක්. ඉතින් ලෝකයේ කෙරෙහි කාරුණික වූ මහා කරුණා නිධාන වූ ආශ්චර්ය මනුස්ස රත්නය වූ මගේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් වැඩ හිටියා. ඊට පස්සේ ඔන්න සච්චක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉනවා දැකලා ළඟට පැමිණියා. පැමිණලා භාග්‍යවතුන් වහන්සේ පැත්තකින් සච්චක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බවක් ගෞතමයන් වහන්සේ, මං කිව්වේ දැන් මේ සච්චකගේ ලොකුවට කතාවක්. මහා ඉහළින් කතාවක්. ගෞතමයන් වහන්සේ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, ඒ අය කාය භාවනාවෙන් යුක්තයි. නමුත් චිත්ත භාවනාවෙන් යුක්ත නැහැ. බලන්න ඒ කාලේ මිනිස්සු කතා කරපු දේවල්. අද කාලේ මිනිස් සාමාන්‍ය මිනිස්යන්ගේ ව්‍යවහාරය මේවා තියෙනවද? මේ යුග දෙකේ වෙනස දැන් තේරෙන්නේ නැද්ද? ඉතින් කියනවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු කාය භාවනාවෙන් යුක්තයි, චිත්ත භාවනාවෙන් යුක්ත නැහැ. ස්වාමීනි ඒගොල්ලන්ට ශාරීරික දුක් වේදනා ලැබෙනවා. බවක් ගෞතමයන් වහන්සේ මේක සිද්ධ වෙච්ච දෙයක්. ශාරීරික දුක් වේදනා පීඩා විඳිනකොට කලවා තද වෙනවා. පපුව පැලෙනවා. කටින් උණුලේ එනවා. පිස්සු හැදෙනවා. සිහි විකල් වෙනවා. බවක් ගෞතමයන් වහන්සේ ඒ වෙලාවේ ඔහුගේ සිත තියෙන්නේ කයට අනුවයි. කයේ වසඟයටපත් වෙලා. ඇයි එහෙම වෙන්නේ? චිත්ත භාවනාව නැති නිසා. සිත දියුණු කරලා නැහැ. එක එක කයට ලෙඩ රෝග පීඩා එනකොට පපුව පුපුරනවා, පිස්සු හැදෙනවා. ඒ වෙන්නේ ඒ කයට හිත එකතු වුණා. කායික භාවනාව කළාට චිත්ත භාවනාව කළා නැහැ කියලා මේක සත්‍යක කියන එක. ඇඟේ රෝගවලදී හිත විකල් වෙන්නේ කයෙන් භාවනා කළත් හිතෙන් භාවනා කරපු නැති නිසා කියලා සත්‍යක කිව්වා. කියනවා ගෞතමයන් වහන්සේ සමහර බ්‍රාහ්මණවරු ඉන්නවා චිත්ත භාවනාවේ යෙදී වාසය කරනවා, කාය භාවනාවේ යෙදී වාසය කරන්නේ නැහැ. එතකොට ඔවුන්ට මානසික පීඩා ලැබෙනවා. දැන් කයෙන් වෙන ඕන දෙයක් දැන් මෙයා ගණන් ගන්නෑ. නමුත් මානසික පීඩා ලැබෙනවා. ඒ මානසික පීඩා එනකොට මෙයාට ඒක දරා ගන්න බැරුව පිස්සු හැදෙනවා. හදවත පුපුරනවා.
ඊට පස්සේ උණුලේ මේ කටින් පිට එනවා. සිහි විකල් වෙනවා. හේතුව මොකද? ඒ අය චිත්ත භාවනාව කළාට කාය භාවනාව නොකරපු නිසා. කයට එන දේවල් එයාට දැනුන්නේ නැහැ. නමුත් හිතට දුක ආපු ගමන් කයෙන් උණුලේක් කෙරුණා. ඔහු බාධා සහිතයි පිරිපුම් බඹසර රකින්න බෑ. ආකාශයේ වගේ නිදහස් නිර්වුල් ඒ උතුම් පැවිද්ද මට වටිනවා කියලා. මං අම්මා තාත්තා අඬද්දී ඥාතින් අඬද්දී කඳුළු සලද්දී මං කෙසරවුල් බාලක් පැවිදි වුණ කෙනෙක්. පැවිදි වුණාට පස්සේ මං කිං කුසල ගවේසි. කුසල් කියන්නේ කුමක්ද කියලා මං සොයාගෙන ගියා. ආලාර කාලාම ළඟට ගිහිල්ලා මං ඒ ධර්මයේ හැසිරුණා. ආලාර කාලාම මාහට කියලා දුන්නා ආකින්චඤ්ඤායතන සමාධිය ගැන. මම මොහොතින් ඒ සමාධිය ඇල්ලුවා. ඊට පස්සේ ආලාර කාලාමගෙන් ඇහුවා මං ඔච්චරයිද දන්නේ? අනේ ඕ ඔච්චරයි දන්නේ. මම මේක අවබෝධ කළා කියනට ආලාර කාලාම කිව්වා අපි දෙන්නගේම දැනුම සමානයි. අපි මේ පිරිස හදාගෙන යමු කියලා. මං හෙව්වේ පිරිස නෙවෙයි. ජාති ජරා මරණ නිදහස් වෙන දෙයක්. අමා නිවන. මා සිවුදේ මෙතන නැති නිසා අග්ගිවිසන මං එතන අත්හැරියා. උද්දක රාම පුත්‍ර මුණ ගැහුණා. රාම පුත්‍ර උද්දකට ඒ රාමයෝ සමවැදුන නේව සංඥා නා සංඥායතන සමාධිය කියලා තිබුණා. මං ඒ නේව සංඥා නා සංඥා සමාධියට සමවැදුණා. රාම පුත්‍ර උද්දක නේව සංඥා නා සංඥායතන සමාධියට සමවැදෙලා හිටියේ නෑ. තාත්තා තමයි සමවැදුනේ. රාමපුත්‍ර උද්දක කිව්වා අපි තාත්තා සමවැදුන සමාධියට ඔබ වහන්සේ සමවදිනවා. ඔබ වහන්සේ අපේ ගුරුවරයා කියලා. මම ගුරුවරයෙක් හොයාගෙන ගිය තැන ඔහු මගේ ශිෂ්‍යයා වෙලා මාව ගුරු තනතුරේ තිබ්බා. මම හැබැයි ඒව හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. නිවන සොයාගෙන ගිය කෙනෙක්. මං එතනත් අත්හැරියා. පින්වත් අග්ගේසන මං ඒ විදිහට නිවන සොයාගෙන යද්දී මට හිතුණා මොනවද මේ කුසල් මේ නිවන පිණිස පුරුදු කරගත යුතු මේ කුසල ධර්මයෝ ඒ කියන්නේ ගුණ ධර්මයෝ නිවන පිණිස පුරුදු කරගත යුතු දේවල් කොමක්ද කියලා සොයාගෙන යද්දී මම මගධ ජනපදයේ උරුවේලාවේ සේනානි ගමට ගියා. සීතල නේරංජරා නදියේ ගලා බහින සුදු වැලි තිබෙන ඈත නිල්වන් වනරොද තිබෙන ඒ ප්‍රදේශයේ මං ඇවිදගෙන ගිය ප්‍රදේශ වලින් අතිශයින් රමණීය අතිශයින් සුන්දර ප්‍රදේශයක්. ඒ නිසා මට හිතුණා මෙතන හොඳයි භාවනා කරන්න. වීරිය කරන්න. මං එහෙම ඉඳලා මං ගොඩාක් වීරිය කළා. එහෙම වීරිය කරනකොට හැබැයි මේ පුදුම දෙයක්. වීරිය කිරීමට කලින් තියෙනවා. මේක සුදුසුම තැනක් කියලා මම හිතලා එතන නැවතුණා. භාවනා කරන්න සුදුසු තැන මෙතනමයි කියලා මම භාවනාවට වාඩි වෙච්ච ගමන්ම කවදාවත් අහලා නැති කවුරුවත් කියලා දීපු නැති උපමා තුනක් මට වැටහුණා. වීරිය කරන්න කලින්ම භාවනාවට ඉඳගත්ත ගමන්ම උපමා තුනක් හිතට ආවා. ඒ තමයි වතුරේ වැටිලා තියෙන වතුර යට තියෙන තෙත ලීයක් අරගෙන ගිනිගාන උත්තරාරණිය කියන ඒ ගිනිගාන දණ්ඩි මැෂින් එකේ තෙත වතුර ඇතුලේ තියෙන ලීයක් ගන්නවා. ගෑවට ගින්දර උපදින්නේ. ආන් ඒ වගේ යම් සමන බ්‍රාහ්මණවරු කාමයේ ඉඳගෙන කාම සැපේ විඳ විඳම නිවනක් හොයනවා. හිතිනුත් කාමය, ගතිනුත් කාමය. ඔවුන්ට නම් නිවන් දකින්න ලැබෙන්නේ. සමහර ලී තියෙනවා වතුරෙන් ගොඩට දාලා. හැබැයි තෙතයි. ඒකත් අරන් උත්තරාරණියේ දණ්ඩි ගෑවට ගින්දරෙන්නේ නැහැ. හේතුව ඒක වතුරෙන් උඩට දැම්මට ලීයේ තෙතයි. ඒ වගේ සමහර අය කයින් කාමයෙන් ඈත් වෙලා ඉන්නවා. හිතෙන් කාමයෙන් පතනවා. ක්ලේශ කාමියොත් එකතු වෙලා ඉන්නේ. ඔවුන්ටත් නිවන් දකින්න බෑ. දියෙන් ගොඩට දැමු වියලිලියක් තියෙනවා. ඒ වියලිලිය උත්තරාරණීය පිරිමන්දිනකොට එසැනින් ගින්දර උපදිනවා.
ආන්නේ වගේ හේතුව මොකද? ඒක වතුරෙනුත් ගොඩට දාලා ඊළඟට තෙතත් නෑ වියලි. ආන්නේ වගේ කයනුත් කාමයෙන් ඈත් වෙලා නම් සිතිනුත් කාමයෙන් ඈත් වෙලා නම් ඒකේ නම් සුදුසුයි මේ ප්‍රතිපදාවට. එතකොට භාවනාවට ඉඳගත්ත ගමන්ම ඔය කරුණ වැටුණා කියනවා. ඉතින් මම කල්පනා කළා පින්වත් අග්ගිවේසන මට හිතුණා මම මෙන්න මේ විදිහට ප්‍රධාන වීර්ය කරන්න ඕන කියලා. දැන් අපි පසුගිය කාලේ ධර්ම දේශනාවලින් සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් දුෂ්කර ක්‍රියාව ගැන ඒ අවුරුදු 6 කොහොමද ගත කළේ කියලා එක එක ක්‍රමෙන් කියලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විස්තරي. එක ක්‍රමයක් තමයි විතර්ක දෙපැත්තකට දදා බලා ඉඳලා තියෙනවා. ඊළඟට අධික තීව්‍ර තපෝ වෘත ඊළඟට කිසිම ක්ලේශයක් හිතේ හටගන්න නොදීම විතර්කය සංඨානය කිරීම විතර්ක නැවැත්වීම ඊළඟට දැන් මේ බලන්න දේශනා කරනවා ඒ අවුරුදු 6 ගත කර විදිහේ කියනවා අග්ගිවේසන මට හිතුණා යටිතල්ලෙන් උඩු දත තද කරලා දිවෙන් තල්ල තද කරලා මගේ කුසල් සිතින් අකුසල් සිත පෙලන්ට ඕන බලවත්ව පෙලන්ට ඕන බලවත්ව තවන්ට ඕන කියලා. එතකොට පින්වත් අග්ගිවේසන මං යටි දතෙන් උඩු දත තද කරගෙන හිට දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙලනවා බලවත්ව පෙලනවා තදින් තවනවා. පින්වත් අග්ගිවේසන මං ඒ විදිහට යටි දතෙන් උඩු දත තද කරගෙන දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙළනකොට තදින්ම පෙළනකොට තදින්ම තවනකොට මගේ කිහිලි වලින් දාඩිය වැగిරෙන්න පටන් ගත්තා. මට පුදුමයි මේ කාරණාව කියනකොට විතර්කය හිතට එන අකුසල් විතර්ක දුරු කරන ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි වෙන කුසල් සිතක් සිතන එක. ඒක හරි ගියේ නැත්තම් අකුසල් සිතේ ආදීනව හිතන එක. ඒකත් හරි ගියේ නැත්තම් අය අකුසල් සිතවිල්ල හිතන්නේ නැතුව අරින එක. ඒකත් හරි ගියේ නැත්තම් අකුසල් සිතේ මුලට සිහි කිරීම. ඒකත් හරි ගියේ නැත්තම් යටි දතෙන් උඩු දත තද කරගෙන මේ කරන වීරිය. ක්‍රම පහක් තියෙනවා. මහා බෝසත්වෝ පස්වෙනි එකම තමයි ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ. කිසිම සිතවිල්ලකට එන්න දෙන්නේ නැතුව. කිහිලි වලින් දාඩිය දානවා. අපේ හිතත් එක්ක මෙහෙම අපි කවදාවත් සටන් කරලා තියෙනවද? අපිට එන රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි, ඊර්ෂ්‍යා සිතිවිලි, එකට එක කිරීම සිතිවිලි, ප්‍රේම සිතිවිලි, බැඳීම් සිතිවිලි, කාම සිතිවිලි මේවත් එක මෙහෙම සටන් කරලා තියෙනවද ජීවිතේට එක වතාවක්? අග්ගිවේසන මගේ හිතත් එක්ක මං සටන් කරනකොට කිහිලි වලින් දාඩිය දැම්මා. පින්වත් අග්ගිවේසන. ඒක හරියට මේ වගේ දෙයක්. ඒ සටන කරනකොට බලවත් කෙනෙක් ගොඩාක් දුර්වල මිනිහෙක් හිසෙන් හරි කඳෙන් හරි අල්ලගෙන පෙළනවා නම් බලවත්ව පෙළනවා නම් බලවත්ව තවනවා නම් පින්වත් අග්ගිවේසන මමත් ওই විදිහට තල්ල තද කරගෙන අකුසල් සිත් පෙළනකොට මගේ කීලි වලින් දාඩිය දාන්න ගත්තා. පටන් ගත්තු වීරිය ඒ විදිහටම තිබ්බා. හිත හැකිලුනේ නැහැ. සිහිය පීඨලා මුලාවක් නැතුව තිබ්බා. නමුත් ඒ වගේ දුක් විඳගෙන බලවත්ව වඩන වීරියෙන් කයට පහර වදිනකොට මගේ කය වෙහෙසටපත් වෙලා ගියා. කය නොසන්සුන් වෙලා ගියා. පින්වත් අග්ගිවේසන මට ওই විදිහේ බරපතල දුක් වේදනා විඳලා ඒ දුක් වේදනාවෙන් මගේ හිත යට වුන්නේ නැහැ. ඔහොම විඳලවත් මං ශෝක කරේ නැති කෙනෙක්. වැළපුන්නේ නැති කෙනෙක්. අනේ කියලා කියපු නැති කෙනෙක්. ආශ්චර්යයි මගේ බුදුරජාණන් වහන්සේ. පින්වත් අග්ගිවේසන. එතකොට මට මෙහෙම හිතුණා. මම දැන් අප්‍රාණික ධානය වඩන්න ඕනේ. එහෙම කියලා අග්ගිවේසන මං කටින්වත් නහයින්වත් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නැතුව හිටියා. එතකොට පින්වත් අග්ගිවේසන මගේ කටිනුත් නාසයෙන්ුත් ආශ්වාස ප්‍රාශ්වාස නොකර ඉන්නකොට කන් වලින් හුලම් පිට වෙද්දී මහා සද්දයක් කන් වලින් හුලම් ගියා.
අපිට ඔය වෙලා තියෙනවා. ජීවිතේට එක දවසක් වෙලා තියෙනවද? ඒක හරියට කම්මල් කරුවෙක් මයින්හමකින් පිඹිනකොට එන සද්ද වගේ කන් දෙකෙන් උලන් ගියා කියනවා. මං ওই විදිහට කටිනුන් නාසයෙන් තුසුම හෙලීම නවත්තලා දැම්මට පස්සේ මහා හුලං කනෙන් පිට වුණා. මගේ වීරිය ওই විදිහටම තිබ්බා. ওই විදිහට දුක් විඳිද්දී, ওই විදිහට කයට පහර වදිද්දී, කයට මහන්සිය දැනෙද්දී, කයේ සංසිඳීම නැති වෙද්දී, පින්වත් අග්ගිවේසන ওই දුකින්වත් මගේ හිත පෙළුන්නේ නැහැ. අයියෝ කියලා හිතුන්නේ නැහැ. ශෝක කළේ නැහැ. දුකක් කියලා හිතුවේ නැහැ. ඒ හිතේ ඒ දුකින් කය හිත පෙළුන්නේ නැහැ. ජීවිතේ හිත කළා තියෙනවද අපි? හිතලවත් තියෙනවද? පුළුවන් දේවල්ද අපිට? මේ විනාඩියක් කුසුම හිරුණොත් මැරෙයි කියලා හිතෙනවනේ. විනාඩියක් කුසුම හිරුණොත් මැරෙයි කියලා හිතන්නේ හිත ශෝක කරානේ. මහා බෝධිසත්වය ශෝක කළේ නැහැ. හිත යටුන්නේ. පින්වත් අග්ගිවේසන මට හිතුණා තව දුරටත් අප්‍රාණික ධ්‍යානෙ වඩනවා කියලා. අග්ගිවේසන ආස්වාස ප්‍රාස්වාස නවත්තලා මම නැවැත්තුවා. කටිනුත් උලන් යන එක වැළක්වුවා, නායනුත් වැළක්වුවා, කනිනුත් වැළක්වුවා. කොහොම කළාද? මං කටින් නාසයෙන් කන් වලින් ආස්වාස ප්‍රාස්වාස වළක්වලා අග්ගිවේසන මං ওই විදියට ඉන්නකොට මගේ වාතේ කිපිලා හිස් මුදුන පෙලන්න ගත්තා. හරියට අග්ගිවේසන ශක්තිමත් පුරුෂයෙක් තියුණු උලක් අරන් ඔලුවට ගහගෙන යන්නේ. ඒ වගේ තමයි කටිනුත් නාසයෙන්ුත් කන් වලිනුත් තුලන් ගන්න නැතුව පිට කරන්න නැතුව තියෙනකොට මගේ කය ওই විදිහට බලවත්ව පෙරුණා. ඒත් අග්ගිවේසන මගේ හිත යටුන්නේ. ශෝක කළේ නැහැ. අයියෝ කියලා හිතුන්නේ. අනේ කියලා හිතුන්නේ. කේන්දිරිලි නැහැ. මහා බෝධිසත්වය. අග්ගිවේසන. එතකොට මට හිතුණා මං තව දුරටත් අප්‍රාණික ධ්‍යානෙ වඩනවා කියලා. පින්වත් අග්ගිවේසන කටිනුත් නාසිනුත් කන් වලිනුත් ආශ්වාස ප්‍රාශ්වාස වළක්වලා ඉන්නකොට මං පුදුමාකාර විදිහේ මට ඔළුවේ කැක්කුමක් හටගත්තා. පින්වත් අග්ගිවේසන ඒක මේ වගේ දෙයක්. ශක්තිමත් මිනිසෙක් ලොකු ලණුවක් අරගෙන ඔළුවට තදට හිර වෙන්න ඔතලා තද කරනවා වගේ ඔළුවට ඔතලා තද කරගෙන දෙපැත්තෙන් අදිනවා වගේ ලොකු වේදනාවක් හිස පුපුරන වේදනාවක් ආවා. ඒත් කය ওই විදිහට විඳවද්දී හිතට ශෝකය ආවේ නැහැ. හිත යටුන්නේ. අග්ගිවේසන මට හිතුණා තවත් දුරට අප්‍රාණික ධ්‍යානෙ වඩනවා. කයනොත් නාසයෙන්ොත් කටිනොත් කන් වලිනුත් ආශ්වාස ප්‍රාශ්වාස වළක්වලා ඉන්නකොට බඩ ඇතුලේ වාතය කිපුණා. දැන් එකක් ඉවරුන්ට එකක් නෙමෙයි මේ ඔක්කොම එකට එනවා. බඩ ඇතුලේ වාතය කිපුණා. පින්වත් අග්ගිවේසන හරක් මරණ මිනිහෙක් හරි ගෝලෙක් හරි තීනු ආයුධයක් අරන් හරකගේ බඩ කපද්දී හරකට යම් වේදනාවක් දැනෙනවා කියලා හිතන්න. ඒ වගේ වේදනාවක් අග්ගිවේසන මට ආවා. මම වීරිය නතර කළේ නැහැ. පටන් ගන්නකොට තිබ්බ වීරිය මැදක් තියෙනවා අවසානයේ තියෙනවා. ඒ විදිහට වීරිය කළ කය වෙහෙසෙද්දි පෙලෙද්දින්වත් මගේ හිත නම් යටවුනේ නැහැ. ශෝක කළේ නැහැ. අනේ කියලා නැහැ. කේන්දිරි ගාලා නැහැ. සරණ යන්න පින්වතුනි මගේ බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්න මේ බෝධිසත්ව කාලේ. අපි කොච්චර කේන්දිරි ගාද ඉන්නේ. කොච්චර වැළපි දින්නේ. අනේ කියා දෙන්නේ. අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිමත් ජීවිතයේ දෙස බලන්න. පින්වත් අග්ගිවේසන මට හිතුණා තව දුරටත් අප්‍රාණක ධ්‍යානෙ වඩන්න ඕන. තව එක දිගට ආයෙ නතර කිරිලි නෑ. හුස්ම ගන්නලි නෑ. කයෙන් හුස්ම ගන්න මේ ඇත්තු කෝටියකගේ කාය ශක්තිය තියෙන කෙනෙක් කළා මිසක්කා
වෙන කෙනෙක් නම් මැරිලා වැටෙනවා මොහොතින්. කටිනුත් නාසයෙන්ුත් කන් වලිනුත් හුස්ම ගන්නෙ නැතකොට හෙලන්නේ නැතකොට පින්වත් අග්ගිවේසන මට ඇති වුණා මගේ කය පුදුම 1000ක් ගින්නක් දෙවිල්ලක්. ඒක හරියට ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ දුර්වල මිනිසෙක් අල්ලගෙන ගිහිල්ලා අඟුරු වලකට දානවා කියලා හිතන් රත් කරනවා කියලා හිතන් අඟුරු වලේ මේ වගේ මට ඉච්චර කායික දෙවිල්ලක් ආවා. ඒත් මගේ වීරිය මං අතෑරියේ නෑ. එක විදියටම හිත වීරිය සිහිය තිබ්බා. ශෝක කළේ නෑ. හිත යටවුන්නේ නෑ. අනේ කිව්වේ නෑ. කෙඳිරි ගෑවේ නෑ. පින්වත් අග්ගිවේසන. එතකොට දිවිවරු මාව දැකලා මෙහෙම කිව්වා. අයියෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා. සමහර දිවිවරු කිව්වා නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා නෑ. දැන් තව චුට්ටකින් අපවත් වෙයි. ඊට පස්සේ තව දිවිවරු කිව්වා නෑ අපවත් වෙලා නෑ. ඔය රහත් වෙලා වෙන්න ඇති කියලා දිවිවරු කිව්වා. ඒකට ඒ කියන්නේ ඒ බෝධිසත්වයන්ගේ ඒ ජීවිතේ මේ තියෙනවද නැද්ද කියලා දෙවි කෙනෙකුටවත් හිතන්න බෑ. ඊළඟට මේ මිනිස්සෙක්ද කියලා දෙවි කෙනෙකුටවත් හිතන්න බෑ. දෙවිවරු හිතුවා මේ රහත් වෙලා එක්කෝ. ඒ ලෝකේ මිනිසෙකුට හිතන්න බෑ මොකද්ද මේ කියලා. ඒකේ ස්වභාවයට කියන්න තියෙන අප්‍රාණක ධානය. අප්‍රාණක මේ කොහොමද මේවා කළේ? කවුද කියලා දුන්නේ? මේ අකුසල් තවනවා. මේ ලෝකෙම කොහොමද අපි දන්නේ? දෙවි කෙනෙකු දෙවියෙක්වත් දන්නේ. ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි බුදුරජාණන් වහන්සේ තමයි ඒ ස්වභාවයට නමක් දැම්මේ අප්‍රාණක ධානය. කිසිම ලෝකෙ කිසිම යෝගියෙකුට කිසිම තාපසයෙකුට මෙවැනි තපසක් නැහැ. කරලා නැහැ. පින්වත් අග්ගිවේසන මට ඊට පස්සේ හිතුණා මං සම්පූර්ණයෙන් ආහාර නවත්තනවා. එහෙම හිතනකොට දෙවිවරු කිව්වා ඔව් එහෙම බෑ. ආහාර නැවතුත් අපි ඕජාව ඇතුල් කරනවා ශරීරයට. ඒතර කල්පනා කළා එහෙම වුණොත් මගේ උත්සාහය අසාර්ථකයි කියලා මම හරි ආහාර ගන්නවා ඕජාව ඇතුල් කරන්න එපා කියලා දිවුරු වලක්වලා මම ආහාර ටික ටික මිට ගානේ වගේ දාන ඉස්සලා ගත්තා. පස්සේ මුං ඇට වතුර, කොල්ලු වතුර, කඩල වතුර, මෑ ඇට වතුර වගේ ওই වගේ දේවල් ගත්තා. ඉතින් මං ওই විදිහට ආහාර අඩු කළා ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගන්නකොට මගේ ඇඟපත කෙට්ටු වෙන්න ගත්තා. අතපය ආසීතික කියන වැල් පුරුක් වගේ වුණා. කළු වැල් පුරුක් වගේ වුණා. ආහාර අඩුකමින් එහෙම වුණේ. මගේ තට්ටම ඔටුවෙකුගේ පාසටහන් වගේ වුණා. ආහාර අඩුකම නිසා එහෙම වුණේ. මගේ කොඳු ඇට පෙළිය වට්ටනාවලී කියන වැල් වගේ උස් පහත් වුණා. ආහාර අඩු නිසා. දිරපු ශාලාවක වහලේ පරාල තියෙන එහාට මෙහාට උස් පහත් වෙලා මේ වගේ වුණා. ආහාර අඩු නිසා. පපුවේ ඇට ටික පෙනුනේ කොච්චරද කියනවනම් ඒ වගේ. අර මේ පාත් වෙච්ච යටලී වගේ. ඒ වගේ මගේ ඇස් ගැඹුරු ළිඳක තියෙන වතුර ඩිංගිත්තක් වගේ ඇස් යටට ගිහිලා පෙනුනේ. ඊට පස්සේ ඔක්කොමුනේ ආහාර අඩුවෙන් ගත්ත නිසා හිසේ සම මැලවිලා රැලි වැටිලා අමුයෙන් කඩලා අවුවට වේදිලා දාපු මැලවිලා ගිය ලබු ගෙඩියක් වගේ වුණා. ආහාර අඩුවෙන් ගත්ත නිසා. බඩේ හැම පිරිමදිනකොට කොඳු ඇට පෙළිය අහු වුණා. කොඳු ඇට පෙළිය පිරිමදිනකොට බඩේ හැම තමයි අතට අහු වුනේ. පින්වත් අග්ගිවේසන ආහාර අඩු නිසා. එතකොට මං ඔහොම නැගිටිනකොට එතනම මං කැරකිලා වැටුණා. වැසිකිලි කැසිකිලි කරනකොට වැටුණා. ආහාර අඩුවෙන් ගත්ත නිසා. ඇඟේ තියෙන රෝම කූප මාවිල කේස් කැලවිලා වැටුණා. ආහාර අඩු නිසා. මිනිස්සු කිව්වා ඕන්න දැන් ශ්‍රමණ බවක් ගෞතම කළු වෙලා. කාටි කිව්වා නෑ ඔය රන්වන් පැහැවෙන්න ඇති. කට්ටිය කියනවා නෑ ඔය අඳුරු පැහැවෙන්න ඇති. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ ඇඟේ පාට මොකද්ද කියලා මිනිසුන්ටවත් හිතන්න බෑ. ඇඟේ පාටත් මොකද්ද උනා.
අග්ගිවේසන මට හිතුණා අතීතේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණෙක් හිතාමතා ශරීරයට දුක් දෙනවනම් මීට එහා දෙන්න දුකක් නැහැ. අනාගතේ කෙනෙක් දුකක් දෙනවනම් ශරීරයට මීට එහා ශරීරයට දුකක් දෙන්න නැහැ. වර්තමානයේ මහා තරම් මේ දීපු දුක තරම් දෙන්න දුකක් නැහැ. මෙහෙම ගිහිල්ලත් මට සත්‍ය අවබෝධ වුණේ. මේ වෙනත් ක්‍රමයක් තියෙයි දෝ කියලා. සිතූ සැනින් මට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණේ වැඩුව ආනාපානසති භාවනාව. මේ නිවනට මඟ දෝ කියලා සිතනකොට එසැනින්ම හිතේ පිහිටියා මේ තමයි ඒකාන්තයෙන් නිවනට මාවත කියලා. ආනාපානසති. එතකොට මං ඒ භාවනාව මට කරන්න බෑ කය දුර්වල නිසා. මං පොඩ ආහාර ගන්නකොට පස්වග භික්ෂුන් මාව අතහැරලා ගියා. ඒකාන්තයෙන් සම්බුදු වෙනවා කියලා ඇඟිල්ලක් උස්සපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාත් මාව අතහැරලා ගියා. පාර වැරදුනා කියලා. ඊට පස්සේ මම හොඳට කය දැන් කයෙන් ආහාර නිසා කය ප්‍රකෘතිමත් වුණාට පස්සේ පළවෙනි ධානය වැඩුවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත. මේ තරම් කිසිම කාමයකින් ලබන්න බැරි සැපයක් පළවෙනි ධානයෙන් ලබන්නේ. එවැනි සැප වේදනාවක් විඳිද්දිවත් අග්ගවේසන මගේ හිත යට වුණේ. ශා කියලා හිතුන්නේ. පුතුමයි නැද්ද පින්වත්නි? ඊළඟට මම දෙවෙනි ධ්‍යානෙ වැඩුවා. තුන්වෙනි ධ්‍යාන. තව ඉදිරි ධ්‍යාන වල කොච්චර සැපේද? කිසිම දෙයකින් මගේ හිත යට වුණේ නැහැ. මං එහෙම බලද්දී පින්වත් අග්ගිවේසන මට පෙර ජීවිත පෙනෙන ඥානෙ පහළ වුණා. පුබ්බේ නිවාසානුස්මති ඥානෙ. කල්ප ගණන් සංවත් විවට කල්ප ගණන් හැම දෙයක්ම පෙනෙද්දී ශා කියලා ඒ ඥානෙ මුල් කරගෙනවත් මගේ හිත යට වුණේ. බුදු කෙනෙකුට වචනයක් කියනකොට කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද? මෙච්චර විස්තරයක් කියන්නේ අග්ගිවේසන කිව්වා සත්‍යක කිව්වා ඔබ වහන්සේ හිත යට වෙන සැප දුක් විඳලා නැතුව ඇති කියලා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය නෑ කියලා මිනිස්සෙක් කොන කෑ ගහගෙන ගියා පහුගිය දවස්වල. ඒ වචනේ බරපතලකම. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. පින්වත් අග්ගිවේසන මට චුතිය උපත දකින ඥානෙ පහළ වුණා. සත්වය කර්මාරූප උපදින චුත වෙන හැටි හීන ප්‍රනීත දුගති සුගති වල ඒ ඥානෙ උපදනාවත් මගේ හිත යට වුණේ ඒ සැපෙන්. ඊට පස්සේ මගේ හිත නිකලෙස් වුණා. ඒ හිත නිකලෙස් වීමෙන්වත් මගේ හිත යට වුණේ. පුදුමයි. සමාධියක් නැති කෙනෙකුට සමාධියක් ඉපදුනාට පස්සේ කොච්චර මාර්ගඵල නොලැබූ කෙනෙක් මඟඵල ලබනකොට කොච්චර සැපයක්ද? මහා බෝධිසත්වෝ ලෝතර සම්බුදු බවට පැමිණිලාවත් හිත යටවන්නේ. මේසා මහත් සැප වේදනාවකටවත් මගේ හිත යට කරලා දාන්න බැරි වුණා. පින්වත් අග්ගිවේසන පුදුම නැද්ද? පින්වත් අග්ගිවේසන නොඑක් සිය ගණන් පිරිසට මම බණ කියලා තියෙනවා මට මතකයි. ඒත් එක එක්කෙනාට මං ගැන හිතෙන්නේ මෙහෙමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ওই බණ ටික වදාළේ මං වෙනුවෙන්මයි. බුදුරජාණන් වහන්සේ මටමයි ওই බණ කිව්වේ කියලා හිතෙනවා. ඔක්කොටම හිතෙන්නේ එහෙම. පින්වත් අග්ගිවේසන ඔබ ওই විදිහට දැනගන්න ඕනේ. ඔබ මේ විදිහට දැනගන්න. තථාගතයන් වහන්සේ අනුන්ට අවබෝධය ඇති කර දීම පිණිසමයි දාම් දෙසන්නේ වෙන හේතුවක්. පින්වත් අග්ගිවේසනේ ධර්මයේ දේශනා කරලා අවසන් වෙනවත් එක්කම මං කලින් හිටපු සමාධි නිමිත්තටම සිත ගන්නවා. ඒකෙම හිත පිහිටනවා, එකඟ කරනවා, සමාහිත කරනවා. මං ওই විදිහට තමයි හැම තිස්සෙම ඉන්නේ සමාධියත් එක්ක. බණක් කියලා මිනිසුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ.
කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. බණ කියලා ඉවරිච්ච ගමන් පුරාණ සමාධියටම හිත ගන්න. ඒ නිසා කොහොමදත් හිත කුමකින් යට වෙන්නද? කරුණාවෙන් අන් අයගේ අවබෝධයේ පිණිස මනේ මේ අය මේක වටහා ගනිත්වා කියන කරුණාවෙන් දහම් දේශන නිසාම අන් අයට හිතෙනවා මට මේ කියන්නේ කියලා. ඊට පස්සේ අග්ගිවිසන කියනවා සත්‍ය කියනවා අම්මෝ ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක්ම තමයි. ඊට පස්සේ මෙයා දැන් මොකටද මෙයා මිත්‍යා දෘෂ්ටික මිනිසයානේ. මෙයා එකපාරම ඔබ වහන්සේ දවල් නේම සැතපෙනවද? දැන් මේක ASCII අහක යන කතාවක් ආවා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක්. ඒත් ඔබ වහන්සේ දවල් සැතපෙනවද? ඊට පස්සේ කියනවා ඔව් අග්ගිවිසන මට මතකයි. පායන කාලේ අන්තිම මාසයේදී පින්ඩ පාත කරගෙන දාන වෙනදුවට පස්සේ දෙපොට සිවුර හතරට නමලා සකස් කරගත් ආසනිය මත දකුණු ඇලියට හැරිලා සීනුවණින් ටිකක් සැතපෙනවා. මට මතකයි මං එහෙම සැතපෙලා තියෙනවා. බවක් ගෞතමයන් වහන්සේ සමන බ්‍රාහ්මණවරු ඔය කියන්නේ නිදා ගන්නවා කියන්නේ මුලාවටපත් වුණා කියන එකනේ. ඊට පස්සේ කියනවා නෑ අග්ගිවිසන. කෙනෙක් ඔච්චරකින් මුලා නිදාගත්ත පමණින් මුලා වුණාද? ඇහැරලා ඉන්න නිසා මුලාව නැද්ද කියලා ඕම හොයන්න බෑ. පින්වත් අග්ගිවිසන ඔය මුලා වෙන්නේ කොහොමද නැත්තේ කොහොමද කියලා දෙන්න අහන්න පුළුවන්ද එහෙම? ස්වාමීනි කියලා දෙන්න. කියනවා පින්වත් අග්ගිවිසන යම් කෙනෙකුට සිත කිලිටු කළන ආශ්‍රව තියෙනවනම් දුක් විපාක ඇති පීඩා ඇති පුනර්භවය හදන නැවත නැවත ඉපදීමත් ජරා මරණත් හදන ආශ්‍රව ප්‍රහීන වෙලා නැත්තම් ආනේ කෙනාටයි මුලා වෙනවා කියන්නේ. හිතේ කෙලෙස් තියෙන එකට තමයි මුලා වුණා කියන්නේ. හිතේ කෙලෙස් නැත්තම් එයාට මුලා වෙන්නේ නැහැ කියනවා. මිසක් මේ නිදා ගන්න එක නෙවෙයි. රහතන් වහන්සේලා මුළු ජීවිත කාලෙම නිදාගෙන හිටියත් උන්වහන්සේලාට මුලාවක් නැහැ. කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන සත්වයෝ මුළු ජීවිත කාලෙම ඇහැරිලා හිටියත් ඔවුන් මුලාවෙන් නිදහස් වෙන්නේ නැහැ. පින්වත් අග්ගිවිසන ඒක මේ වගේ දෙයක්. තල් ගහක කරටිය කැඩුනට පස්සේ ඒක ආයෙත් පැලවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහනේ. ආන්නේ වගේ තමයි සිත කිලිටු කරන ආශ්‍රව තියෙනවා නම් ඒ දුක් විපාක දෙන පීඩා ලබා දෙන පුනර්භවය ඇති කරන ජාති ජරා මරණ හට ගන්න ඒවා සිඳිලා තල් ගහක කරටිය වගේ කැඩලා තියෙන්නේ. අභාවයටපත් වෙලා තියෙන්නේ. ආයෙ කවදාවත් හටගන්නේ ඊට පස්සේ සාච්චක කියනවා පුදුමයි. ආචාර්යම් බහන්තේ අద్භූතම් බහන්තේ මේ බුදුරජාණන් වහන්සේ ඉස්තරහ කියන්නේ ආශ්චර්ය අద్භූතයි. නෑ අග්ගිවිසන එහෙම නෑ කියලා කියන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ. අග්ගිවිසන කියනවා සාච්චක කියනවා ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි. ඔබ වහන්සේ මම මොනවද කියන්නේ කියන දෙයට අර්ථය ඉස්මතු කරනවා. මොහොමද ලස්සනයි. කාරුණිකයි. ඔබ වහන්සේ හරියම ලස්සන කෙනෙක්. ලස්සනට විස්තර කරන කෙනෙක්. හිත පැහැදෙනවා. ඔබ වහන්සේ නම් සම්මා සම්බුදු කෙනෙක්ම තමයි. බුදුවරුවම තමයි. මට මතක් වෙන්නේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මට මතක් වෙන්නේ පූර්ණ කාශ්‍යපත් එක්ක මම ගියා පොඩ්ඩක් කතා කරන්න. එක වචනයක් යවේ මේ මනුස්සයා මාත් එක්ක තරහ යනම් බැන්න මට කිව්වා. ඉතින් එයාට කතා කරගන්න බැරුණා කාල ගෝට්ටියකින් ඉවර වුණා. ඊට පස්සේ මට හිතුණා මේ මං යන්න ඕන මක්කලි ගෝසාලත් එක්ක කතා කරන්න. දැන් මේ සාච්චකයා කී දිනක් එක වාද කරලාද මේ බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ? සාච්චකට පුදුමයි. යන්න තරින් බයිනවා සාච්චකට. වෙන එකක් ඇදලා කාලගොටියක් ඇදලා වරෙව් ගහපියව පොල්ලකින් තීලා පන්නපියව මේ සත්‍යකය කියලා තමයි රණ්ඩු වෙන්නේ. ඒ තැනක භාග්‍යතුන් වහන්සේ පිපුණ නෙළුමක් වගේ. වලාකුළු නැති ආශිස් හඳමඳලා වගේ. කිසි දුකක් නැති, කෙලෙස් නැති හිතේ අර්ථයෙන් ඉස්මතු කර කර මහා කරුණාවෙන් දහම් දේශනකට සත්‍යකට ඒක අදාහ ගන්න බෑ. සත්‍යකට හිතුණා කියනවා
ස්වාමීනි ගෞතමයන් වහන්සේ මං කරුණ අවුස්සා ප්‍රශ්න කරද්දී ගෞතමයන් වහන්සේ හරි හොඳට ඒවා විස්තර කරලා දෙනකොට ওই රත්තරම් පාට සම තව තවත් බබලනවා. මෝහ මණ්ඩල තව තවත් ලස්සන වෙනවා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වගේමයි ඔබ වහන්සේ බුදු කෙනෙක්. එහෙනම් අපි දැන් යන්නම් කියලා පිටත් වුණා. හොඳයි මේ සත්‍යක මේ අග්ගේසනක යන්න කිව්වා. ඔහුගේ සංස්කාර තිබ්බේ බුදු කෙනෙක් ඉදිරියේ නිවන් දකින්න නෙවෙයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ සමග කරපු දහම් සාකච්ඡාව පස්සේ කාලේ විපාක දුන්නා. අවුරුදු 200 ගානකට පස්සේ ලංකාවේ ඉපදුනා. කළු බුද්ධ රක්කිත කියන ඇමති පවුලක ඉපදුණා. පැවිදි වෙලා ඒ උත්තරමයා තමයි කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ. කළුවර දාක කළු දියපොකුණේ කළු තිඹිරි ගහක් යට කළු ගල් ආසනේ කාලකාරාම සූත්‍රයෙන් එයක් කිලිවෙන කල් බුදුගුණ කිවි මේ සත්‍යක. මේ දැකලා තමයි ශාස්ත්‍රුන් වහන්සේ දහම් දෙසන්නේ. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. ඒ බෝධිසත් කිස්රෙවුල් බාල කසාවත දරාගත් මොහොතේ පටන් සැප වේදනාවකින් හෝ දුක් වේදනාවකින් හෝ හිත යට වෙලා නැහැ. දහම් දේශනා කරනකොට මේ ඇයිට වැටහිවා කියන කරුණාවෙන් ජීවිත අවබෝධයට දහම් දේශනවා. දේශනා විවරිච්ච ගම සමාධියට සමවදිනවා. මිනිසුන්ට හිතෙන්නේ මටමයි බණ කිව්වේ මටමයි බණ කිව්වේ. බුද්ධ කාලේ කොහොමද තියෙන්නේ නැතිද? ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ මොහ මණ්ඩල අභියස මේ වගේ රම් පැහැෙන් බැබිලි ඒ ධර්මයේ දේශනා කරනට ඒ පින්වන්තයෝ ඒ ධර්ම කෙසේ අවබෝධ කරගන්නට ඇතිද? කියන්න තියෙන්නේ පින්වත්නි ආශ්චර්යයි. පහදින්න බුදුරජාණන් වහන්සේට දී තිබෙනතුරු නිවන් දකින්නතුරු මගේ බුදුරජාණන් වහන්සේ මං සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. උතුම් තිසරණයෙන් තොර මොහොතක් එපා. තිසරණේ නැති තැනක ඉපදෙන්නවත් එපා. මේ තිසරණේ අහිමි වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් යම් ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සිතපත. ඉතින් පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා කැලිෆෝනියාවේ පදිංචි කරුණාරත්න පවුලේ සියලු දෙනා තමයි මේ ධර්ම දේශනාවේ කොටස් කරුවන් බවට පත් වුණේ ධර්ම දානේ මාර්තු 28 වෙනි දිනට ජන්මදිනයේ දෙන පී.ජී. ආර්යවතී මෑණියන්ට සිත් පතනවා. අප්‍රේල් මාස 14 වන දිනට ජන්මදිනයේ දෙන පී.එම්. යසවතී මෑණියන්ට සිත් පතනවා. අප්‍රේල් මාස 13 වන දිනට ජන්මදිනයේ දෙන ධම්මිකා කරුණාරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ උතුම් ධර්මාභෝධී පිණිස සිත ප්‍රාර්ථනා කරනවා. ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් මේ ධර්මයේ ආනුභාවයෙන් ඒ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ඔබගේ ජීවිත සුවපත් වේවා. භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු බලයෙන් ඔබ සුවපත් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සසුනේ පිහිට ලබත්වා කියලා මේ උපන් දින සමරන සියලු දෙනාට සිත පතනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ අත්ව ආරක්ෂා කරත්වා. මියගිය ඥාතීහු මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයටපත් වේවා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියා. ඈත පේන සඳ මණ්ඩලට ඇඟිල්ල දික් කරන්නා වගේ. හිරු මණ්ඩලට ඇඟිල්ල දික්කොට ඒ තේජස පෙන්වනවා වගේ. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා මේ බුදුගුණ දහම් දේශනාවට මාව යොමු කළ මගේ ගුරු දෙවිඳුන්ට පින් සිදු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තුළු ගරුතර මහා සංඝ රත්නයටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී අසිරිමත් සම්බුදු සසුනේ පිහිට ලබත්වා. ඒ වගේම කැලිෆෝනියාවේ පදිංචි කරුණාරත්න පවුලේ සියලු දෙනාට සිත් වේවා. ධර්මාභෝධයට මේ පින් හේතු වාසනා වේවා.
කොරෝනා රෝගීන් දුක් විඳින සත්වෝ නිදුක් වේවා, ඉක්මනින් සුවපත් වේවා. රෝග ව්‍යසන වසංගතය තුරන් වේවා. ඔබ අප කාටත් කාර්යමල්ලී සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ගෞතම සසුනේ අසිරිමත් සම්බුදු සරණේ සැනසී සසර දුකින් නිදහස් වෙන්න මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. නමෝ බුද්ධාය. තිරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.